समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स शृण्वन्तु सग्ग मोक्खदं धम्म ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමා භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනරියාච පරියේසනාති වන්දනීය පූජනීය ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසංකේය කල්ප ලක්ෂ ගණන් මහවැලි ගඟේ ගලාගෙන යන ජල බිඳු කොච්චරක්ද ඊටත් වඩා එහා ගිය කල්ප ගානක් ආත්ම ගානක් 5,12,000 ගණන් සම්මා සම්බුදු වරයන් වහන්සේලාගේ විවරණ ලැබමින් සිදු කළ මහා කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි අපි මේ අද සැනසෙල්ලක් විදියට ධර්මයේ තුලින් අත්දකින්නේ. ඒ කැපවීම මහා බෝධිසත්වයන් වහන්සේ නමක් විදියට එදා සිද්ධ කළේ නැත්නම් සැනසෙල්ලක් නැති පුංචි පුංචි දේවල් වලටත් හඬමින් දොඩමින් වැළපෙමින් ජීවත් වෙන තවත් එක් මනුස්ස කොට්ටාසයක් වශයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංසාර ගමනෙත් අසීමාන්තිකව කැපවීම කරලා බුද්ධත්වයේ සාක්ෂාත් වුණාට පස්සෙත් 45 වසරක් පුරාවටම තමන් වහන්සේ වෙනුවෙන් නෙවෙයි ලෝක සත්වයා වෙනුවෙන් කැප වුණා. පරිනිර්වාණ මොහොතට එනකොට බුදුරජාණන් වහන්සේ තව අවුරුදු දහස් ගානකට සැනසෙන්නට පුළුවන් විදියට මේ ධර්මය ප්‍රතිස්ථාපනය කරලයි පරිනිර්වාණයටපත් වුණේ. ඒ විදියට සංඝ සංස්ථා ආදිය සකස් කරලා සිව්වන පිරිසක් සකස් කරලා පිරිනිවීමටපත් වුණ නිසා පින්නත්නි අදත් අපි මේ ධර්මයෙන් සැනසෙන්නේ. හැබැයි ඒ අපි අත්දකින මේ ධර්මයට වරින් වර එකතු වෙනවා අධර්මය. හරියට ගහක් විනාශ වෙන්නට ගහේම හටගන්න කඳපණුවන් හේතු වෙනවා වගේ මේ ධර්මය විනාශ වෙන්නට නැත්නම් මේ ධර්මය බැහැර වෙලා යන්නට මේ ධර්මයේ හැසිරෙනවාය කියලා මේ ශාසනය තුල හැසිරෙන සමහර අයගෙන් එකතු වෙන අධර්මය ගහක කඳපණුවන්සේ අපේ මේ බුද්ධ ශාසනයට විශාල හානියක්. ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ ඔබ වෙත ගෙන එන්නේ අධර්මයක් යම් කිසි කෙනෙක් සමාදන් කරවන්න හදනකොට ධර්මයේ වේශයෙන් අධර්මයක් ජීවිතේ ලං වෙන්න හදනකොට මෙන්න අධර්මයක් කියලා හඳුනගන්න පුළුවන් වෙන විදියට බුද්ධ වචනය පැහැදිලිවම පිළිබඳව අවබෝධයක් ඇති කරවන්නයි සූත්‍ර ධර්ම විවරණ. පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. ඒ 152ම ගෞරවනීය මහා සංඝරත්නය දවසට එක සූත්‍රයේ බැගින් දේශනා කරන්නට තමයි මේ වෙනකොට සූදානම් වෙලා ඉන්නේ. අද දවසේ අපිට දේශනා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේන 26 වෙනි සූත්‍රය. මේ සූත්‍ර 152 අතර 26 වෙනි සූත්‍ර ධර්මයේ තමයි අද අපට කතා කරන්න තියෙන්නේ. මේ සූත්‍ර ධර්මයේ නම අරිය පරියේෂණ සූත්‍රය.
ආර්යයන් වහන්සේලාගේ නැත්නම් ආර්යත්වය පිණිස සෙවීම තමයි මේ සූත්‍රයේ අර්ථය. පරිේෂණය කියන්නේ හොයනවා කියන එක, සෙවීම කියන එක. එතකොට සසර දුකෙන් නිදහස් වීමට හේතු වෙන සෙවීම ගැන හොයන සූත්‍රය තමයි අරිය පරිේෂණ සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ධර්ම වලින් 26 වෙනි සූත්‍ර ධර්මය. මේක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ තමයි 26 වෙනි සූත්‍රයේ විදියට සනිටුහන් වල සඳහන් වෙලා තියෙන්නේ. පින්වත්නි, එදා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් සවැත් නුවර ජේතවනාරාමයේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරද්දී මේ ජේතවනාරාමයට පැමිණිනු ආගන්තුක භික්ෂුන් වහන්සේලා පිරිසකට බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අවවාදයක් ලබා ගැනීමේ අදහසක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අවවාදයක් ලබා ගැනීමේ අදහසක් ඇති වුණා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරනවා. ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරලා සඳහන් කරනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගෙන් අපි කාලෙකින් ධර්ම අවවාදයක් ලැබුවේ නැහැ. ආනන්දයන් වහන්සේ ළඟට වැඩම කරලා සඳහන් කරනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේගෙන් අපි කාලෙකින් ධර්ම අවවාදයක් ලැබුවේ නැහැ. අනේ අපිට ඒකට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද? ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා, එවත්නි, බුදුරජාණන් වහන්සේ අද රම්මක කියන බමුණගේ අසපුවට යන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. බලන්න පින්නත් ඒ කාලේ මොනතරම් සොඳුරු ස්වභාවයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මේ වඩින්න හදන්නේ රම්මක කියන බමුණගේ අසපුවට. ඒ වගේම සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පරිබ්‍රාජකයන්ගේ ආශ්‍රම වලට වැඩම කරනවා. ඒ කියන්නේ ඒ කාලේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ වුණු බුදුරජාණන් වහන්සේ මොනතරම් නිවැරදි දෘෂ්ටික පිහිටලා හිටියද කියනවනම් බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වාසය කරපු කිසිම පරිබ්‍රාජක වේවා බ්‍රාහ්මණ වේවා ඒ කවර අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලා එක්ක කිසිම අමනාපකමක් නැත්නම් කිසිම ආරවුලක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේට හිතුණට පස්සේ ඔන්න පරිබ්‍රාජකාරාම වලට යනවා. ගිහිල්ලා ඒ පරිබ්‍රාජකයොත් එක්ක දහම් කතාව යෙදෙනවා. වෙලාවකට ඒ කාලේ තිබුණේ රම්මක වගේ දේ අද කතා කරන්නේ අසපු වලට වඩිනවා. වැඩලා ඒ ආශ්‍රම වලට වැඩලා අසපු කියන්නේ මේ ආශ්‍රම කියන එක. ඉතින් මේ ආශ්‍රම වලට වැඩම කරලා කතා බහ කරනවා. නමුත් ඉතින් අදට සාපේක්ෂව බැලුවොත් එහෙම පින්නති බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ක්‍රිස්තියානි කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න හොඳටම කේන්ති යනවා. මුස්ලිම් කිව්වොත් මොකද වෙන්නේ? හොඳටම කේන්ති යනවා. හින්දු කිව්වොත් මොකද වෙන්නේ? හොඳටම කේන්ති යනවා. පන්සලක් ළඟින් යද්දී නිවි යන අය පල්ලියක් ළඟින් යද්දී පිච්චි යනවා. එතකොට අපි බුද්ධ ශ්‍රාවකයෝද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොහොමද දේශනා කළේ? මාතා යතානියම් පුත්තං නායුසා ඒක පුත්තමන රක්කේ වම් සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ලෝකේ අරමුණු වෙන්න ඕන අම්මෙකුට දරුවෙක් අරමුණු වෙනවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ වැඩ හිටපු බොහෝ ස්වාමීන් වහන්සේලාට එවැනි සංකල්ප තිබ්බේ ශ්‍රාවකයන්ට. ඉතින් මේක රම්මක බ්‍රාහ්මණයාගේ අසපුවය, මේක මේ පරිබ්‍රාජකයාගේ අසපුවේ කියලා ආශ්‍රම යන්න කියලා එහෙම ආරාමයේ කියලා. අනේ උන්වහන්සේලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලාට යන්න හිතුනොත් ගිහිල්ලා ඒ ගැන එච්චර හොඳ සුවදත්තයක් තිබ්බා. හරීම මේ සාමකාමී බවක් තිබ්බා. ඉතින් මේවා අපි අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන. අපි හැම ජාතියක් එක්කම හැම ආගමක් එක්කම හැම දර්ශනයක් එක්කම ඒව අදහන අයත් එක්ක සුහදශීලීව මේ ගමන යන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි සත්පුරුෂ නම් මේ සත්පුරුෂ ධර්මයේ හික්මුණා නම් සත්පුරුෂ ධර්මයේ හික්මුණ කෙනාට සත්පුරුෂයොත් එක්ක විතරක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන්. එයාට අසත්පුරුෂයෝ එක්ක ජීවත් වෙන්න පුළුවන්.
බලන්න සත්පුරුෂයාට සත්පුරුෂ ධර්මයේ පිහිටපු කෙනාට සත්පුරුෂයා එක්ක විතරක් නෙවෙයි හොඳ අයත් එක්ක විතරක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන්. අසත්පුරුෂයා එක්ක. හොඳ නැති කෙනා එක්ක උනත් එයාට ජීවත් වෙන්න පුළුවන් දියුණු මානසිකත්වයක් තියෙනවා. ඉතින් මේ ආරංචිය දැනගත්තට පස්සේ ආනන්දයන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේලාට හරිම සන්තෝෂයි. වේල පහින්ම ගියා රම්මක බමුණගේ ආශ්‍රමයට. ඉතින් එදා උදෑසනින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළ ආනන්දයන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරලා දැන් මේ වැඩ හිටියේ ජේතවනාරාමේනේ. ඉතින් මේ සවැත් නුවරම තමයි තිබ්බේ පූර්වාරාමේ. විශාකා මහ සිටු දේවියගේ ආරාමයේ සකස් කළ දුන්නා. දැන් පිණ්ඩපාතේ වඩින්න කලින් ජේතවනාරාමේ ඉඳලා පිණ්ඩපාතේ වැඩලා බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේත් එක්ක පූර්වාරාමයට වඩිනවා. පූර්වාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ හවස් කාලේ පැයක් දෙකක් බොහොම විවේක සුවයෙන් ඵල සමවස්සු ආදී විදිහින් වැඩ වාසය කරලා ආනන්දයන් වහන්සේට සඳහන් කරනවා ආනන්ද මේ පැම් පහසු වෙන්න ඕන කියලා. පස්සේ ආනන්දයන් වහන්සේත් එක්ක පැන් පහසු වෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පැම් පහසු වෙලා දිය වේලනකම් ඒ පැම් පහසු වෙන තැන සුදුසු ආසනයක වැඩ ඉන්නවා. අන්නේ වෙලාවේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රම්මක කියන බ්‍රාහ්මණයාගේ අසපුව තියෙනව නේද? ආශ්‍රමයේ තියෙනව නේද? භාග්‍යතුන් වහන්සේ හරීම රමණීයයි. හරීම සිත්කලුයි. හරීම ප්‍රසාද ජනකයි. භාග්‍යතුන් වහන්සේ අද එහි වැඩියොත් හොඳයි නේද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද අපි එහෙනම් එහි වඩමු කියලා. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ තුන රම්මක බමුණගේ ආශ්‍රමයට වැඩම කළා. ඒ ආශ්‍රමයේ ප්‍රධාන ශාලාවේ තමයි ඔක්කොම ස්වාමීන් වහන්සේලා ටික දැන් වැඩ ඉන්නේ. දැන් ඔක්කොම ස්වාමීන් වහන්සේලා ඒ ආශ්‍රමයේ දැන් ඇතුලේ වැඩ ඉන්නවා. ප්‍රධාන දොරටුව ඒ ශාලාවේ ප්‍රධාන දොරටුව පහළා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ උග්‍ර පාදනවා. බලන්න කොච්චර එතන තියෙනවද කියලා බුදු පියාණන් වහන්සේගේ තැනකට ගියාම වුණත් මම මේ තුන් ලෝකයකටම සර්වඥයි මම මේ තුන් ලෝකෙම අවබෝධ කරගත්ත ලෝකවිදු මම මේ අසංඛ්‍ය කල්ප ගානක් මේ මෙයාල මේ ඇතුළින් අය වෙනුවෙනුත් මේ පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. ඉතින් මට මොකද දොර ඇරගෙන යන්න පුළුවන් කියලා එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ ආශ්‍රමයේ අර ප්‍රධාන ශාලාවේ වහපු දොරටුව ළඟට ගිහිල්ලා ඒ කතාබහ අවසන් වෙනකන් ඉඳලා එහෙම සඳහන් කරනවා. ඇතුළාන්තයේ යම් කතාබහක් තිබ්බනම් ඒක අවසන් වෙනකන් ඉඳලා තමයි උග්‍රපාදන්නේ. එතකොට ඔන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා දොරටුව විවර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුදුසු ආසනයක වැඩ ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාවේදීලා ඊළඟට ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා දේමා භික්කවේ පරියේෂණා අරියාච පරියේෂණා අනරියාච පරියේෂණා. මහණෙනි මේ ලෝකේ තියෙනවා ආර්ය පරියේෂණය සහ අනාර්ය පරියේෂණය කියලා දෙකක්. ආර්යත්වය සඳහා කරන සෙවීමකුත් අනාරත්වය පිණිස හේතුන සෙවීමකුත් කියලා සෙවීම් පරියේෂණ දෙකක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා බොහෝම සන්තෝෂයෙන්. දැන් අපේ පිළිතුරුක් දාන්නනේ. දැන් අපේ පිළිතුරු බොහෝම ධර්ම ශ්‍රවණයට කැමති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ගමේ හරි නැත්නම් ගමේ පන්සලේ හරි තමන්ගේ ගෙදරට හරි වැඩම කළොත් දැන් ධර්ම ශ්‍රවණයට කැමති පින්නතුන් කොහොමද මේ සූදානම් වෙන්නේ? ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කොහොම සූදානම් වෙන්නේ නැද්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේලා හරිම සන්තෝෂයෙන් හරිම ප්‍රීති ප්‍රමෝදයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. මොකද්ද මේ විස්තර කරන්න හදන්නේ? දේමා භික්කවේ පරියේෂණා අරියාච පරියේෂණා අනරියාච පරියේෂණා. පින්නත් මහණෙනි මේ ලෝකයේ තියෙනවා ආර්යත්වයට හේතුන සෙවීමක් සහ අනාර්යත්වයට හේතුන සෙවීමක්. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විමස සඳහන් කරනවා කතමාච භික්කවේ අනරියා පරියේෂණා. පින්නත් මහණෙනි මොකද්ද මේ අනාර්ය පරියේෂණය කියන්නේ?
බලන්න මේක අපේ ජීවිතේ සිද්ධ වෙනවද කියලා තේරුම් ගන්න ඕනේ. මේ අනාර්ය පරිේෂණය කියන එක දැන් බුදුන් වහන්සේ දේශනා කරනවා විග්‍රහ කරනවා. ඊට අනුකූලව ඔබ අප බලන්න ඕනේ අපේ ජීවිතවලත් මෙවැනි දෙයක් තියෙනවද කියලා. අනාර්ය පරිේෂණය. ඉද බික්කවේ ඒකච්චේ අත්තතා ජාති ධම්මෝ සමානෝ ජාති ධම්මඤ්ඤේව පරියේසති. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙක් ජාතිය ස්වභාව කොටගෙන ඇත්තේ. يعني ජාතිය ස්වභාව කොටගත්ත කෙනෙක් ඉපදීම නැත්නම් හට ගැනීම ස්වභාව කොටගත්ත කෙනෙක් ඉපදීමම ජාතියම ස්වභාව කොටගත්ත දෙයක් හොයනවනම් ඒක අනාර්ය පරිේෂණයක්. දැන් එතකොට අපි හටගත්ත දේවල්ද නැද්ද? අපි හටගත්ත දේවල්. ඊළඟට අපි ආපහු හටගන්න පුළුවන් ස්වභාවයයිද නැද්ද? දැන් අපේ සමාජින්න සමහර අය අනේ ස්වාමීන් වහන්සේ මට නම් ආයෙ උපදින්න බෑ. මේ හොඳටම ඇති හිටියා. මේ මොන දුකක්ද විඳින්නේ කියලා අපිත් එක්ක සමහර ඔය උපාසක අම්මලු උපාසක පියවරු එහෙම කතා බහ කරපු අවස්ථා දෙන තරුණ අය පවා. ආයෙ නම් බෑ මට බෑ තවත් යන්න කියලා. දැන් යාලා නොයා ඉඳීද? දැන් මට නම් මේ සසර තිත්ත වෙලා කියලා සමහර අය කියනවනේ. දැන් එයාලා ආපු සංසාරයට වැටෙන එකක් නැද්ද? අවිද්‍යාව තියෙනවා නම් මොකද වෙන්නේ? වැටෙනවම තමයි. සංස්කාර ධර්ම නිත්‍ය වශයෙන් තාම ගන්නවා නම්, සුඛ වශයෙන් තාම ගන්නවා නම්, ආත්ම වශයෙන් තාම ගන්නවා නම්, සුභ වශයෙන් තාම ගන්නවා නම් ඉපදෙනවම තමයි තියෙන්නේ. කර්ම ප්‍රහාණය කරලා නැත්තම් දැන් රහතන් වහන්සේට අපි සඳහන් කරනවා කර්මය ක්ෂය කළා කියලා. ඒ නිසා අප උපදින්නේ නැහැ. දැන් අපේ ජීවිතවල තාම කර්ම වෙනවනම් දස කුසල කර්ම හරි වෙනවනම් අපේ ජීවිතවල ආපහු උපදිනවා අපි. ඊළඟට අපේ ජීවිතවල තණ්හාව තියෙනවනම් රූප තණ්හා තියෙනවා තාම, සද්ද තණ්හා තියෙනවා, ගන්ධ තණ්හා තියෙනවා, රස තියෙනවා, තණ්හා තියෙනවා, පහස තණ්හා තියෙනවා. ඔය එක එක අයගෙන් ලැබෙන ආදරය ගෞරව ආදියට තණ්හාව තාම තියෙනවා. ඉපදෙන එකක් නැද්ද? ඉපදෙනවාමයි. එහෙනම් බලන්න අපි ඉන්නේ නැවත ඉපදෙන ස්වභාවයෙන්. ඇයි අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, කර්ම තියෙනවා. මෙන්න මෙහෙම හටගත්ත නැවත ඉපදෙන ස්වභාවයේ තියෙන අය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ જાතියෙමය හොයනවා කියලා. බලන්න මොනවද හොයන්නේ කියලා? පුත්‍ර. දැන් බලන්න විවාහ වුණාට පස්සේ ළමයි බලාපොරොත්තු වෙනවද නැද්ද? දාන්න ඒක තමයි මේ අනාර්ය පරිේෂණය කියන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ සාමාන්‍ය ලෝකයේ තුල තියෙන සංකල්ප වලට දාලා නෙවෙයි මේ ජීවිතය ගැන කතා කරන්නේ. නිර්වාණය ඉලක්ක කරගත්ත සැබෑ පරිේෂණය මොකක්ද කියන්නේ මේ සාකච්ඡාවට බුදුරජාණන් වහන්සේ මේ කරුණු ගන්නෙ. යම් කිසි කෙනෙක් දුවෙක් හම්බ වෙනකන් ඉන්නවා නම් පුතෙක් හම්බ වෙනකන් ඉන්නවා නම් ඒ දුව කියන්නේ පුතා කියන්නේ නැවත උපදින්න පුළුවන් ස්වභාවයේ අයද නැද්ද? නැවත උපදින්න පුළුවන් ස්වභාවය අයනේ. එතකොට ඒක අනාර්ය පරිේෂණයක්. ඊළඟට භාර්යාවන් යම් කිසි කෙනෙක් හිතනවා අනේ මං තාම තනි කඩයි මට අවුරුදු 30යි මට අවුරුදු 35යි අනේ හොඳ භාර්යාවක් මට ලැබෙනවා නම් කියනකොට භාර්යාවක් හොයනවා ඔය මංගල යෝජනාවලට දාලා හරි යහළු මිත්‍රාදීන්ට කියලා හරි කපුවන්ට කියලා හරි භාර්යාවක් හොයනවා. ඒ භාර්යාව කියන්නේ තමන් වගේම හටගත් ස්වභාවයේ නැවත හටගන්න ස්වභාවයේ එක්කෙනෙක්ද නැද්ද? අන්න බලන්න. අනාර්ය පරිේෂණයක්. ඒකනේ නෙක්ඛම්මය උසස් කියන්නේ. පැවිද්දට එනකොට ඔය හැම දෙයක්ම අතහැරෙනවනේ. අවුරුදු 20 වගේ පැවිද්දට ආව කියන්නේ ඉතින් දරුවොත් අතහැරෙනවා අනාගතේ හම්බෙන්න ඉන්න. භාර්යාවරුත් අතහැරෙනවා, ගෑනු දරුවෙන් නම් ස්වාමිවරුත් අතහැරෙනවා. ඒ වගේ මහා ඔය අනාර්ය සෙවීම් සමුදාය අතහැරෙනවා පැවිද්දට එද්දී. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතුන් බලාපොරොත්තු වීම, පුතුන් සෙවීම අනාර්ය පරිේෂණයක්. භාර්යාවරු ස්වාමිවරු හැවීම අනාර්ය පරිේෂණයක්. ඇයි තමන්ගේ ජාතියම එකක් නේ හොයන්නේ. තමන් වගේම හටගත්ත තමන් වගේම නැත හට ගන්න පුළුවන්. ඊළඟට දැසි දස්සන්. ඊළඟට සැපෙන් ඉන්න කියලා 16න් 16න් හොයනවා. ඒ හොයන්නේ තමන්ගේ ජාතියේම එකක්ද නැද්ද? ඒ කියන්නේ තමන් වගේම හටගත්ත හටගන්න ස්වභාවයේම එකක්.
ඊළඟට සඳහන් කරන එළු බැටළු කුකුළු ඌරු ඇත් ගව අස් වෙළඹ ආදී. ඒවත් ජීවිතේ පවත්වාගෙන යන ඒ කාලේ හරියට තිබිලා තියෙනනේ සත්ත්ව පාලනය තිබිලා තියෙනවනේ. ඔය රාජ්‍ය කටයුතු වලට අශ්වයන් දීම ඊළඟට ගව පාලනය සිදු කිරීම කුකුල් පාලනය මේ වගේ ඒ කාලේ මේ ජීවිතේ සැපෙන් අරගෙන යන්න කියලා එවැනි දේවල් හරියට හොයලා තියෙනවා. දැන් බලන්න ශාසනයකට ආවට පස්සේ ගිහි ජීවිතය අතහැරලා ඕක හොයන්නේ නැහනේ. ගිහි ජීවිතයට ආවට පස්සේ මේ සත්තු හුරතල් කර කර ඉන්නේ නැහනේ භික්ෂුන් වහන්සේලා. ගවයෝද එළුවන්ද අශ්වයන්ද ඊළඟට වෙළඹුන්ද එළුවන්ද බැටළුන්ද මේව හොය හොය ඉන්නවද භික්ෂුන් වහන්සේලා ශාසනයට ආවට පස්සේ? නෑ, ඒ සංස්කාර හුරතලේ අයින් කරනවා. ඒව හොයන්නේවත් නෑ. ඇයි? ආර්ය පරිේශණයකට න්යාමනේ. එතකොට එවැනි පරිේශණයක් නැති අයට මොකද්ද කරන්න වෙලා තියෙන්නේ? ඔන්න ඕවා හොය හොය යන්න වෙලා. ඒ විතරක් නෙවෙයි සඳහන් කරන රන් රිදී මුතුමැණික් ආදී ಜಾති ධම්මෝ හේතේ භික්කවේ උපදයෝ. මේ ಜಾති ධර්මාදී යම්තාක් පංචකාම උපද්‍රවම හොයනවනම් සඳහන් කරන එක අනාර්ය පරිේශණයක් කියලා. එතකොට දැන් පිනතුන්ට හිතා ගන්න පුළුවන් තමන් ඉන්නේ ආර්ය පරිේශණයකද අනාර්ය පරිේශණයකද කියලා. ආදරය කරන්න අය හොයනවා නම් විවාහ වෙන කෙනෙක් හොය හොය ඉන්නවා නම් දූල පුතාලා හම්බ වෙනකම් බල බල ඉන්නවා නම් ඊළඟට ඔය අරගෙන යන ජීවිතේ සැපෙන් ගත කරන්න කියලා මේ දයසිදාසන් ආදී හොය හොය ඉන්නවා නම් ඉතින් තේරුම් ගන්න ඕන අපි කොතනද ඉන්නේ අනාර්ය පරිේශණයක් තුල. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කාරණාවකුත්. මේ පුත්‍ර භාර්යාවන් දැසි දස්සන් එළු බැටළු කුකුල් ඌරු ආදී මේ රන් රිදී ආති මේ උපද්‍රව වුණ පංචකාම වස්තු හොයනවා විතරක් නෙමෙයි සඳහන් කරනවා එත්තායන් ගතිතෝ මේවයේ මේ ගැට ගැහෙනවලු තණ්හාවෙන්. අර මේ තියෙන්නේ දේශනාවේ අන්තෝ ජටා බහි ජටා කියලා ඇතුළෙත් ගැට පිටත් ගැට කියලා මේ මොනවා ගැටද කියන්නේ තණ්හාවෙන්. ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිවකය මනසට ගැට ගැහෙන තණ්හාවෙන් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී විශේෂ ගැට ගැහෙලා තියෙන හින්දා තමයි කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියලා. අන්තෝ ජටා බහි ජටා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරන අනාර්ය පරිේශණයක් වූ පුත්‍ර භාර්යාවරු ආදිය හැවීම විතරක් නෙවෙයි. ඒ හොයපු දේවල් වලට හොයාගත්ත දේවල් වලට එත්තායන් ගතිතෝ. මෙතන මොකද වෙන්නේ? තණ්හාවෙන් ගැට ගැහිලා යනවා. මුච්චිතෝ. ඒ තණ්හාවෙන් ගැට ගැහිලා කොච්චරද කියනවා නම් මුසපත් වෙලා වගේ ඉන්නේ. බලන්න කොච්චර සාධාරණ වචනද කියලා. දැන් සමහර අය Tamanට මේ උපාදානය වෙච්ච කාම වස්තු හමුවේ මුසපත් වෙලා වගේ ඉන්නේ. නිකන් ඔලුව නරක් වෙලා වගේ ඉන්නේ සමහර අය. ඇයි එහෙම කියන්නේ? සංසාරය අමතක වෙලා, Tamanට Taman අමතක වෙලා අර අදාළ කාම වස්තුවම අරමුණු කරගෙන ඒකම ඉලක්ක කර කර ඒ ගැනම හිත හිත දවසම ගෙවනවා. මුසපත්. මුච්චිතෝ කියන්නේ ඒකයි මුසපත්. ඊළඟට දේශනා කරනවා අජ්ජාපන්නෝ. තණ්හාවෙන් ගැට ගැහිලා මුසපත් වෙලා ඒකේ තදින් බැහැගෙන. ඒ අදාළ වස්තුවේ හිත බැහැගෙන කියන්නේ ඒ අදාළ රූපයක් නම් මේක ශරීරයක් නම් මේ ශරීරෙ හිත බැහැගෙන. හරියට ගැඹුරු වලකට වැටෙනවා වගේ රූපේම බැහැගෙනම දවසේ. ඒ රූපේ බැහැගත්ත හිතින්මයි වැඩට යන්නේ. ඒ රූපේ බැහැගත්ත හිතින්මයි වැඩ කරන්නේ. ඒ රූපේ බැහැගත්ත හිතින්මයි ඉරියව් පවත්වන්නේ. එහෙම ශබ්ද, ඒ ප්‍රිය හඬවල් ගැන, ප්‍රිය ගන්ධ රස ස්පර්ශ ගැන, සමහර ආදරයන් ගැන උනා. ඒවයි බැහැගෙන ඒ බැහැගත්ත හිතින්මයි දවස ගෙවන්නේ. අජ්ජාපන්නෝ. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට තණ්හාවෙන් ඇලෙමින් ගැට ගැහිමින් ඊළඟට ඒකේ මුසපත් වෙලා ඊළඟට ඒකේ බැහැගෙන ඉපදෙන ස්වභාවයේ අය ඉපදෙන ස්වභාවයේ දේවල්ම හොයනවා. අනාර්ය පරිේශණයක්. ඊළඟට දේශනා කරනවා කිංච බික්කවේ ජරා ධම්මං වදේත. ඊළඟට පින්වත්නි ජරා ධර්මයට පත්වෙන ස්වභාවයේ අය මොකද කරන්නේ? ජරා ධර්මයේම හොයනවා. දැන් බලන්න දැන් අපි ජරාවටපත් වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ගත්තට පස්සේ උන ජරාවටපත් වෙනවානේ.
දවසින් දවස මේ විපරිණාම ස්වභාවයටපත් වෙනවා. මේ විපරිණාම ස්වභාවයටපත් වෙන මේ දෙමව්පියෝ හොයන දරුවෝ දුවෙක් ඉපදුනා කියන්නකො පුතෙක් ඉපදුනා කියන්නේ. එයාට මොකද වෙන්නේ? දැන් බලන්න අපේ මව් පරම්පරාව ගත්තම් පිය පරම්පරාව ගත්තට පස්සේ දැන් මේ අතීත මව් පරම්පරා පිය පරම්පරා දැන් ඔක්කොම මොකද උනේ? ජරාවටපත් වුණානේ. අජර කෙනෙක් හම්බුන්නේ නැහනේ අපිට. අමරණීය කෙනෙක් හම්බුන්නේ නැහනේ. අතීතේ අපේ අම්මගේ අම්මා කියන ඔක්කොම අම්මලා මොකද උනේ? ජරාවටපත් වුණා. තාත්තගේ තාත්තා කියලා අපි අවුරුදු 500ක් එහාට ගියා. ඒ හැම හැමෙක්ම ඒ හැම තාත්තෙක්ම මොකද උනේ? ජරාව ස්වභාව කොටගෙනමයි. ඊළඟට ඒ වගේම අපේ දරුවෝ ඊළඟට අපි හොයන ඔය බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන එළු බැටළු ආදී ගව පාලනයට අදාළ විවිධ සත්ත්ව පාලනයට අදාළ සත්වයේ හෙව්වනම් ජීවිකා පවත්වාගෙන යන්න මොකද වෙන්නේ? ඒ හැම සත්වයකම ජරාටපත් වෙනවා. රාන් රිදී මුතුමැණික් යාන වාහන ජංගම දුරකථන ඉඳලාම ජරාටපත් වෙනවද නැද්ද? දිරනවා. ඒකනේ ජංගම දුරකථන උනත් මාරු කර කර අපට භාවිතා කරන්න වෙලා තියෙන්නේ. එකක් පාවිච්චි කරන කාලෙකදී තව එකක් ගන්න වෙනවා. වාහනේ උනත් එහෙමයි. තමන්ගේ අතට ආපු හැම දෙයක්ම දිරනවා. තමනුත් දිරනවා. තමන්ගේ අතට ගත්ත හැම දෙයක්මත් දිරනවා. තමන් ලං කරගත දේවලුත් දිරනවා. එතකොට යමෙක් දිරන දේවල්ම හොයනවනම් අනාර්ය පරිේෂණයක්. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මා. යම් කිසි කෙනෙක් ව්‍යාධියටපත් වෙමින් ව්‍යාධියටපත් වෙන දේවල්ම හොයනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකත් අනාර්ය පරිේෂණයක්. අපිත් ලෙඩ වෙනවා, දරුවොත් ලෙඩ වෙනවා. දරුවොත් ලෙඩ වෙනවා, අපිත් ලෙඩ වෙනවා. නෝනත් ලෙඩ වෙනවා, මහත්යත් ලෙඩ වෙනවා. මහත්යත් ලෙඩ වෙනවා, නෝනත් ලෙඩ වෙනවා. ගෙදරට අපි හිතමු සතා සීපාවෙක් ගෙනාව කියලා. තමුණු ලෙඩ වෙනවා, සතා සීපාවත් ලෙඩ වෙනවා. එතකොට මේ ව්‍යාධිය ස්වභාව කොටගත් අය හොයන්නේම ව්‍යාධිය ස්වභාව කොටගත් අය. ඊළඟට සඳහන් කරනවා කිංච භික්කවේ මරණ ධම්මං වදේත. දැන් මරණ ධර්මය කියන්නේ මොකද්ද? දැන් මරණ ධර්මයටපත් වෙන අය මරණ ධර්මයේම හොයනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැරෙන දෙමව්පියෝ මැරෙනම ස්වභාවයේ දරුවෝ පතනවා. මැරෙන ස්වභාවයේ අය මැරෙන ස්වභාවයෙන් භාර්යාවරු හොයනවා. බලන්නකො පින්නත් අපේ මේ ජීවිතේ හරිම తాවකාලිකයිනේ. හරිම తాවකාලිකයි. ඒ తాවකාලික ජීවිතයක් ලැබිච්ච අපි ඒ වගේම తాවකාලික ජීවිත තියෙන අය හොයනවා. ඊළඟට දේශනා කරනවා ශෝකයටපත් වෙන අය ශෝකයටපත් වෙන දේවල්ම හොයනවා. කොච්චර සාධාරණද? ශෝකයටපත් වෙන අය ශෝකයටපත් වෙන දේවල්ම හොයනවා. ඊළඟට සංකිලේශ ධර්ම තියෙන අය සංකිලේශ ධර්ම තියෙන අයම හොයනවා. ඒ කියන්නේ කෙලෙස් බරිතය කෙලෙස් බරිතයම හොයනවා කියන එක. එතකොට මෙන්න මේ විදිහේ යම්කිසි ජාතියටපත් වෙන කෙනෙක් ජාතියම හොයනවා නම් ජරාවටපත් වෙන කෙනෙක් ජරාවටපත් වෙන දේවල් හොයනවා නම් ව්‍යාධියටපත් වෙන කෙනෙක් ව්‍යාධියටපත් වෙන දේවල්ම හොයනවා නම් ශෝකයටපත් වෙන කෙනෙක් ශෝකයටපත් වෙන දේවල්ම හොයනවා නම් කෙලෙස් සහගත කෙනෙක් කෙලෙස් සහගත අයම හොයනවා නම් දේවල්ම හොයනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාර්ය පරිේෂණයක්. ඒක හීනයි. ඒක ග්‍රාම්‍යයි. මොකද්ද මේ අනාර්ය පරිේෂණය කියන්නේ? කාමසුකල්ලිකානුയോഗය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී කාමසුකල්ලිකානුയോഗයට දුන්න සහතික ටික මොනවද? හීනයි. ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකයි. ඒ විදිහට මේ කාමසුකල්ලිකානුയോഗය කියන්නේ අත්හල යුතු අන්තයක් විදිහට දා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අනාර්ය පරිේෂණය කියන්නේ ඔන්න ඕක. කාම සුඛයෙහිම නැවත නැවත ඇලෙමින් ජීවිත අරගෙන යෑම. ඒ අනාර්ය පරිේෂණයක්. ඒ අනාර්ය පරිේෂණය කොච්චර මේ ලෝකේ තියෙනවද? අවුරුදු 17 18 වෙනකොට ගොඩාක් තරුණයන්ට මොකද වෙන්නේ? තරුණියන්ට මොකද වෙන්නේ? තරුණීකර හොයන්න පටන් ගන්නවා. ඒක අනාර්ය පරිේෂණයක්. මං තනිකඩයි මට පාළුයි කියලා. අවුරුදු 25 30 වඳින වයස වෙද්දි
ස්ථිරව මැරෙනකම්ම ඉන්න ඕනේ කෙනෙක් එක්ක කියලා ඕන කෙනෙක් හොයනවා. අනාර්ය පරිේෂණය. විවාහ වල ළමයි බලාපොරොත්තු වෙනවා. අනාර්ය පරිේෂණය. ජීවිතේ පවත්වාගෙන යන විවිධ රාන් රිදී මුතුමැණික් ආදී විවිධ වැඩපිළිවෙළ වලට යොමු වෙනවා. අනාර්ය පරිේෂණය. ඔය පැතිකඩ තුල ඉස්සරහට ගිහිල්ලා අපිට ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ අරියා පරිේෂණා. මහණෙනි මේ ආර්ය පරිේෂණය මොකද්ද? මේ ලෝකේ යම්කිසි කෙනෙක් ජාති ධර්මයේ ස්වභාව කොටගෙන හිටියත් ජාති ධර්මයේ ආදීනව දැනගෙන ජාතියක් නැති අනුත්තර වූ භවයෝගාදියේ ඡය වීම වූ නිර්වාණය සොයයි නම් අන්න බලන්න මේ ලෝකේ කෙනෙක් ජාතිය ස්වභාව කොටගෙන තියෙන්නේ. එයා හැබැයි ඒ ජාතිය ස්වභාව කොටගත් එකක්ම හොයන්නේ නැහැ. මෙයා හොයන්නේ නිවන. කෙනෙක් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉන්නවා. හැබැයි මෙයා ජරාවට පත්වන දේවල්ම හොයන්නේ නැහැ තණ්හාවෙන් එළි ගලී සතුටු වෙන්න. මෙයා හොයන්නේ නිවන. ව්‍යාධිය ස්වභාව කොටගත් කෙනෙක් ඉන්නවා. හැබැයි එයා තවත් ලෙඩ හොයන්නේ නැහැ. ලෙඩ වෙන ස්වභාවයයි තණ්හාවෙන් හොය යන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? මෙයා නිවන හොයනවා. ඒ ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති අනුත්තර වූ භවයෝග ආදිය කාමයෝග ආදිය ප්‍රහාණය වෙන නිර්වාණයක් තුන අන්නේ නිර්වාණය හොයනවා. ඊළඟට මරණය ස්වභාව කොටගත් කෙනෙක් මරණයට පත්වන දේවල්ම හොයන්නේ නැහැ නිවන හොයනවා. ශෝක සහිත කෙනෙක් සංකිලේශ සහිත කෙනෙක් ශෝක සහිතයම කෙලෙස් සහගතමයි හොයන්නේ. එයා කරන්නේ මොකද්ද? නිවන හොයනවා. එතකොට පින්න තනි කරම ජීවිතේ වෙනත් පැත්තකට හැරෙවුවද නැද්ද? එහෙනම් මෙයා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ පැත්තට මේ ජීවිතේ දැම්මේ. කාමසුකල්ලිකාණ යෝගාදී අනාර්ය පරිේෂණයන්ගේ පැත්තේ හිටපු කෙනා මෙයා දැම්මා මේ නිර්වාණය සාක්ෂාත් වෙන පැත්තට තමන් ජීවිතය. දැන් හොයනව නිවන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මමද පෙර බෝසත් කල ඒ කියන්නේ දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ විදිහට ඉන්න කාලෙත් ජාති ධර්ම ඌයේ ජාති ධර්මයන්ම සෙව්වෙමි. බලන්න දැන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීතය ඇත්තක් කියනවා. ජාති ධර්මයෙන්ම යුක්ත වුණ මමත් සිද්ධාර්ථයන් වහන්සේ විදිහට ජාති ධර්මයෙන්ම හොයපු කාලයක් තිබ්බා. ජරා ධර්මයෙන් යුක්ත මම ජරා ධර්මයක්ම හොයපු කාලයක් තිබ්බා. දැන් සිද්ධාර්ථයන් වහන්සේට රාහුල කුමාරයෙක් දුනා කිව්වට පස්සේ ඇති වුණ සතුට මතක නේද පින්නත්? ඒ පණිවිඩය කියපු කෙනාට තමන්ගේ ගෙලේ තිබ්බ වටීන මුතුහරපවා පරිත්‍යාග කළානේ සතුටට. එතකොට බෝධිසත්වයන් වහන්සේ ජරාවට පත්වන ස්වභාවයෙන් ජීවත් වෙමින් ජරාවට පත්වන පුතුන් හෙව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ජරාවට පත්වන ස්වභාවයෙන් ඉපදෙන ස්වභාවයෙන් මරණයට පත්වන ස්වභාවයෙන් බෝසත්යන් වහන්සේත් ජීවත් වෙමින් ඒ වගේම ජරාවට ව්‍යාධියට මරණයට පත්වන දේවල් යම් කිසි විදිහකට හරි හෙව්වා. පින්වත් මහණෙනි මමත් හෙව්වේ ඒ කාලේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කළාලු ජාති ධර්මයේ ස්වභාව කොටගත් මම මේ වගේම ජාති ධර්මයට පත්වන දේවල් හෙවීමේ අර්ථය මොකද්ද? ජරාවට පත්වන ස්වභාවයේ මම මේ වගේ ජරාවට පත්වන දේවල්ම හෙවීමේ අර්ථය මොකද්ද? ව්‍යාධියට මරණයට පත්වන ස්වභාවයේ මම මේ වගේම ව්‍යාධියට මරණයට පත්වන දේවල් සෙවීමේ ඵල කුමක්ද? බෝධිසත්වයන් වහන්සේ සඳහන් කරනවා කුමට මම මේ ධර්මයෝම සොයම්ද? අනුත්තර වූ භවයෝගාදී ඡය කිරීමට හේතු වන නිර්වාණය කියන ධර්මය හොයාගත්තොත් කොච්චර ඒක යහපත්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පවුලේ අඹදරුවන් දෙමව්පියන් හඬද්දී හිසකෙස් කළුව හිටි මම ඒ කියන්නේ මේ තරුණ කාලෙදි මේක උනා කියලා කියන්නේ. ඒ හැම දෙයක්ම අතහැරලා කිං කුසල ගවේසි කුසලය කුමක්ද කියලා ආර්ය පරිේෂණය කරන්න පටන් ගත්තා කියලා. බලන්නතර බෝසත්යන් වහන්සේ හොඳටම දන්නවා තමන් වහන්සේගේ පැමිණීම තුළ යශෝදරාට වෙන්නේ මොනවද කියලා. පිය මහ රජතුමාට වෙන්නේ මොකද කියලා. රාහුල කුමාරයාට වෙන්නේ මොකද කියලා. නමුත්
ඒ අය හඬන ස්වභාවයෙන් හිටියත් බෝසත්යන් වහන්සේ මොකද කළේ? හිස කෙස් කළු කාලයේම කළුව පැවති කාලයේම සඳහන් කරන පින්නත් මහණෙනි මම ගිහි ජීවිතය අතහැරියා. ඇයි අතහැරියේ? ජාති ධර්මයට පත් වෙන මං ජාති ධර්මයම හොයලා වැඩක් නෑ. අර්ථයක් නෑ පින්නත්නි. පිනතුම හිතන්නකෝ ගිහි ජීවිතේ ගෙවනවනේ දැන් බලන්න මොකද්ද ඔය ඇත්තරම හිතන ජීවිතයේ අර්ථය මොකද්ද? අවසාන ප්‍රතිඵලය මොකද්ද දැන් මේ වගේ ආර්ය පරිේශනයක් ජීවිතේට එකතු කරගන්න නැතුව ගෙවන ජීවිතයක් ගැන හිතන්නකෝ. ඉගෙන ගන්නවා, රැකියාවක් හොයා ගන්නවා, අර ජරා ව්‍යාධි ධර්මයන්පත් වෙන භාර්යාවක් හොයා ගන්නවා, පුරුෂයෙක් හොයා ගන්නවා. ඒ වගේම ජරා ව්‍යාධි මරණ ධර්මයටපත් වෙන දරුවෝ හම්බ වෙනවා. එයාලත් එක ජීවිතේ ගෙවනවා. එයාලා ජරාටපත් වෙනකොට දුක් වෙනවා, ව්‍යාධියටපත් වෙනකොට දුක් වෙනවා. තමනුත් ජරා ව්‍යාධි මරණ ආදීටපත් වෙනකොට දුක් වෙනවා. අර කට්ටිය වෙනනොත් හොඳටම දුක් වෙනවා. ජීවිතය අවසන් වෙනවා, තවත් භවයකට යනවා. ඉතින් අපි පින්නතුන්වත් හිතන්න ඕනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදිය උරුම කොටගත් මම ඒ ජාතියේම දේවල් හෙවීමේ අර්ථය මොකද්ද? කලකිරීමක් ඇති කරගන්න ඕන. අපි දැන් ඔය හොයන එක නතර කරන්න ඕන. පුළුවන්කමක් තියෙනවා නම් හොයන එක නතර කරන්න. ඔය මාර්ගය තුල සැනසෙල්ලක් පෙන්නනවා හිත. ඒක තමයි මුලාව කියලා කියන්නේ. මේ ලෝකේ විවාහ වෙලා සන්තෝෂෙන් ඉන්නේ දැකලා තියෙද පින්නතුන්? පින්නතුන්ගේ අම්මයි තාත්තයි විවාහ වෙලා ගොඩක් සන්තෝෂෙන් හිටියද? හොඳට හිතලා බලන්න. සත්‍යවාදීව හිතලා බලන්න. පින්නත් අයගේ අම්මයි තාත්තයි ගෙව් පවුල් ජීවිතේ හරිම සන්තෝෂෙන්ද අරගෙන ආවේ. හිත අමනාපකම් තිබ්බේ නැද්ද? නොහොද නෝක්කඩුකම් තිබ්බේ නැද්ද? දෙන්නට දෙන්න එපා වීම තිබ්බේ නැද්ද? අමනාප වෙලා හිටපු අවස්ථා නැද්ද? දෙන්න ප්‍රශ්න ඇති කරගෙන දබර ඇති කරගත්ත අවස්ථා නැද්ද? දෙන්නට දෙන්න ආදරයක් නැතුව හිටපු අවස්ථා ඕන තරම් තිබ්බද නැද්ද? බලන්නකො. මේ ඉපදෙන සත්වයා ජාතිය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී ස්වභාව කොටගෙන ඒ වගේම දේවල් ස්වභාව කොටගත් අය හොයනවා. එකතු වෙනවා. ජීවිත අරගෙන යනවා. ඉතින් බලන්න ඒ ජීවිතවල අර්ථය මොකද්ද? කලකිරෙන්න ඕනේ. ඊළඟට මේ දෙමව්පියෝ Taman නිසා පවා දුක් විඳපු අවස්ථා නැද්ද? මේ දෙමව්පියෝ දරුවෝ නිසා කොච්චර දුක් විඳිනවද? මොකද අපි බුද්ධ ශාසනයක ජීවත් වෙන වශයෙන් මේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. අපි හිතුවට විවාහය තුළ සැනසෙල්ල තියෙනවා කියලා. තියෙන සැනසෙල්ලත් ඇත්තටම නැති වෙන එකක් තමයි තියෙන්නේ. අච්චර ගුණ යහපත් යශෝදරාවට උනත් අඬන්න වැළපෙන්න උනාද නැද්ද? ලෝක ස්වභාවය. එතුමියත් විවාහ වුණේ සිද්ධාර්ථයන් වහන්සේත් එක්ක අපි වෙන්නේ කියලා අදහසකින් නෙවෙයිනේ. ඉතින් ඇය බලාපොරොත්තු වෙන දේ උන්නේ නැහැ. ඇය ඒ බෝසත්යන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට ආශිර්වාද කළා යටිහිතින්. නමුත් කඳුළු බිබී හිටියේ. ඒ විවාහය තුලදී ඇය ඉතින් ඇයට දුක් විඳින්න උනා. ලෝක සත්‍යය වෙනුවෙන් නමුත් Tamanගේ සාමි පුතුණුවන් වහන්සේ සිදු කරපු දේ නිසා ඉතින් යශෝදරාට දුක් විඳින්න උනානේ. ඉතින් සිද්ධාර්ථයන් වහන්සේට උනත් අර අලුයමුළු කෙළපිඩක් වගේ යශෝදරා අතහැරලා යන්න බෑ. මොනතරම් ගුණවන්ත මේ ස්වාමියෙක්ද? පුතාගෙන ඇතිවෙච්ච මේ චිත්තාලම්බනේ චිත්තප්‍රීතිය කොච්චරද? එදා රෑමනේ ඉතින් ගියේ. පුතා ඇවිල්ලා බලලා යන්න කොච්චර හිත කිව්වද? පුතා වල්ලන්න. ඒත් මොකද කළේ අන්තිමට දොර ළඟට ඇවිල්ලා බලලා ඒකෙන් සෑහීමකටපත් වෙනවා. කවදාවත් හිතන්න එපා සිද්ධාර්ථයන් වහන්සේ මේ අලියමුළු කෙළපිඩක් වගේ පිළිකුල් කළා භාර්යාව දරු පැටිය දාලා ගියා කියලා. බලන්න එතකොට ඒක කොච්චර කරකශ වෙන්නේ නැද්ද? ඉතින් අපි වෙනුවෙන් තමයි හැම දෙයක්ම කළේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ කුමන විවාහයක් වුණා වේදනාකාරී. දැන් ටජ් මහල් හදපු ෂාජහාන් රජතුමාගේ මුම්තාස් දේවියගේ සම්බන්ධයනේ මේ ටජ් මහල් හදන්න හේතුනේ. ඉතින් ඒ විවාහය තුල සැනසෙල තිබ්බද? ඒ මුම්තාස් මැරුණ දවස් ඉඳලා ෂාජහාන් රජතුමා මෙරි ජීවත් වුණා. කොයි ඉතින් මේ විවාහය තුල සැනසෙල්ල?
ඒක මරණයෙන් හරි තියෙන සැනසෙල්ල නැති වෙනවද නැද්ද? නැති වෙනවා. භයානක රෝග ආදී හරි ජීවිතයකට පැමිණීම තුළ ඒ විවාහය තුළ සැනසෙල්ල නැති වෙනවද නැද්ද? නැති වෙනවා. දෙන්න හොඳට හිටියත් උපදින දරුවන්ගේ දෙන මුරණ්ඩුකම් නිසා සැනසෙල්ල නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඉතින් අපි මේ වහලා කතා කරන්න ඕනේ. විවාහය කියන්නේ සැනසෙල්ලක් තියෙන එකක් නන් නෙමෙයි. දැන් දෙමව්පියන්ට මොකද වෙලා තියෙන්නේ? දෙමව්පියෝ හිතනවා අපි දෙන්නගේ විවාහේ නම් සැනසෙල්ලක් තිබෙන්නේ නැහැ. හැබැයි මගේ පුතාගේ විවාහේ නම් සැනසෙල්ලක් තියේවි. ආන්නේ හීනේ නිසා, ආන්නේ බලාපොරොත්තු නිසා මොකද කරන්නේ? පුතාට ගෑනු ළමෙක් හොයලා දෙනවා. අපි නම් දුක් විඳා. හැබැයි මගේ පුතාට නම් ඒක වෙන එකක් නෑ. සැකේට කේන්දරත් බලනවා. කියන්න බෑනේ. ඒ නිසා වැඩි හොඳට කේන්දරත් බලනවා. කේන්දරත් බලලා ඔක්කොම ගලපවලා මේ දෙන්න ආන්දල යවනවා. එකතු කරලා. ඒත් මොකද උනේ? දරුවෝ විවාහ කරලා දුන්න අම්මලා තාත්තලා දන්නවා තමන්ගේ දරුවන්ගේ පෞල් ජීවිත ලැත්ත තත්ත්වය. ඉතින් ඇයි අපිට එහෙම උනේ? අනාර්ය පරිවේශණය. අපි සැනසෙල්ල හොයාගෙන ගිය අනාර්ය පරිවේශණයක්. ඒකයි බුදුවරු පහළ වෙනකොට පොකුරු වෙන්නේ ශාසනයට. පොකුරු පිටින් එන්නේ. ඒක සැරේකට 60යි, ඒක සැරේකට 100යි, ඒක සැරේකට 1000යි, ඒක සැරේකට 2000යි. බුද්ධ කාලේ පොකුරු වෙන්නේ ශාසනයට. මේ අවුරුදු 18 අය, 20 අය, 25 අය මේ අනාර්ය පරිවේශණයේ තියෙන මේ නීරසකම අවබෝධ වෙලා. ඉතින් බෝසත්යන් වහන්සේ විදියට එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මටත් ඕක දැනුණා. ජාතිය ස්වභාව කොටගත් මං ඇයි ජාතිය ස්වභාව කොටගත් දේවල් හොය ඉන්නේ මේ. ජරා ව්‍යාධි මරණ ස්වභාව කොටගත් මම අර සතර පෙර නිමිති දැකීමත් එක තමයි ගොඩක් ඕ සංකල්ප ආයි බෝසත්යන් වහන්සේට. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් දැක්කනේ. අන්න ඒවත් එක තමයි ආයි මමත් ලෙඩ වෙනවා. එහෙනම් මේ අනිත්‍යයන් ලෙඩ වෙනවා. මම මේවම හොය ඉඳලා ඇති ඵලෙ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කිං කුසල ගවේෂී මං කුසලය හොයාගෙන ආවා. කුසලය මොකටද? ඒ භව යෝගාදී ශ්‍රේ කරවන අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම මෙහෙම හොයාගෙන ඉස්සෙල්ලාම ගියේ ආලාර කාලාම ළඟට. බෝසත්යන් වහන්සේ බැලුවා මේ නිර්වාණය සාක්ෂාත් කරගන්නට සුදුස්සෝ කවුද? ඉතින් එතකොට අරමුණුනා ආලාර කාලාම කියලා දක්ෂ සමාධිය වඩන ගුරුවරයෙක් ඉන්නවා කියලා. ඉතින් බෝසත්යන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේ මොකද කළේ? ගුරුවරයා හොයාගෙන ගියා. ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා මොකද කළේ? ඒ ගුරුවරයාගෙන් ලබන්න තියෙන හැම ශිල්පයක්ම ලබා ගත්තා. ඊළඟට ගියා උද්දකරාම පුත්ත. උද්දකරාම පුත්‍ර ගුරුවරයා ළඟටත් ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරන පින්වත් මහණෙනි මට එතනනුත් දැනුණා. ඒ ගුරුවරයාගෙන් ලබන්න තියෙන ඔක්කොම ටිකම ලබා ගත්තා. හැබැයි මට දැනුණා නායන් ධම්මෝ නිබ්බිදාය. මේ ගුරුවර උගන්වන ධර්මයේ නම් සංස්කාර ගැන කලකිරෙන්න හේතු වෙන්නේ නැහැ. මොකද මේ උද්දකරාම පුත්‍ර හෝ වේවා ආලාර කාලාම හෝ වේවා මේ විදර්ශනාව කියන එක උගන්වන්නේ නැහැ. මේ ස්කන්ධ ධාතු ආයතන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභාදී ආදීනවාදී එවැනි විදර්ශනාමය පැත්තක් ඉගෙනීමක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් බෝසත්යන් වහන්සේ දැනනවා මේ කෙලෙස් යටපත් වීම తాවකාලික වැඩක්. මේ අපි කරගන්නේ මේ විස්කම්බන වශයෙන් යටපත් කර ගැනීම. මේ සමුච්ඡේද ප්‍රහාණයක් නැහැ මේ කෙලෙස් වල. නායන් ධම්මෝ නිබ්බිදාය. මේ සංසාරයේ ස්කන්ධ ධර්මාදී ගැන කලකිරෙන්න හේතු වෙන්නේ නැහැ මේ ධර්මය. න විරාගාය. මේ රාගයේ සමුච්ඡේද ප්‍රහාණයට මේක හේතු වෙන්නේ නැහැ. න නිරෝධාය. ස්කන්ධ ධර්මාදී නිරුද්ධ වීමට මේක හේතු වෙන්නේ නැහැ. න නිබ්බානාය සංවත්තති. නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු වෙන්නේ නැහැ මේ ධර්මය. ඉතින් මොකද කළේ? ඒ ගුරුවරුන්ට වන්දනාමාන කරලා ගරු බුහුමන් කරලා ඊටාම සාමකාමීව බෝසත්යන් වහන්සේ ඒ වයින් බැහැරවල ගියා. කවදාවත් ගැරහුවේ නැහැ.
ආන්න ඒක හරි වටින ගරහන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ. ගෞරවයෙන් ඉවත් වෙලා යනවා. ඉතින් සමහර අවස්ථාවල දැන් සඳහා වෙන උද්දකරාම පුත්‍රතුමා කියනවා මාත් එක්ක එකට ශිෂ්‍යව බලාගමු. ආලාර කාලාම කියනවා මාත් එක්ක එකට එකතු වෙලා ශිෂ්‍යව බලාගමු. හැබැයි ලාභ සත්කාර වලට අහුන්නේ නැහැ. ඉලක්කය තිබ්බේ ආර්ය පරිේශණය වුණ නිර්වාණය හොයා ගැනීම. පිටත් මහණෙනි මම ඒ ගුරුවරුන්ගෙන් ඉවත් වුණා. ගුරුවරුන්ගෙන් ඉවත් වෙලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මොකද කළේ මේ නිර්වාණය සාක්ෂාත් කිරීමට 6 අවුරුද්දක් හුදකලාව උත්සාහ කරනවා. උත්සාහය අවසන් වුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුප්පාමේ විමුක්ති අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ. තනියම ගත්ත වෙර වීරිය අවසන් වුණේ අකුප්පාමේ විමුක්තිය. මම යම් කිසි විමුක්තියක් ලැබුවා නම් ඒක අකෝප්‍යයි. ඒ කියන්නේ ස්ථිරයි. නිර්වාණය කියන ස්ථිර ධර්මයක් නේ. අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ. අයමන්තිමා ජාති කියන්නේ මේ මගේ අන්තිම උප්පත්තියයි. ඊළඟට නත්තිදානි පුනබ්බවෝ දැන් මට පුනර්භවයක් කියලා දෙයක් නැහැ. එහෙමුනේ කොහොමද? බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ ආර්ය පරිේශණය හොයාගෙන ගියපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට ගුරුවරුන්ගේ ආශ්‍රයේ ඉඳලා ගුරුවරුන්ගෙන් බැහැර වෙලා ගිහිල්ලා තනියම උත්සාහ කරලා මේ විදිහට නිර්වාණය සාක්ෂාත් කරගත්තට පස්සේ මොකද උනේත් කියලා විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කර ගැනීමේදීම මේ බුද්ධත්වය තුලින් මතුවෙච්ච මේ පංචස්කන්ධ ආදී තියෙන ගැඹීර අවබෝධයත් එක්ක අදහසක් ආවා මේ ගැඹුරු ධර්මය ලෝක සත්‍යයට අවබෝධ කරගන්න අමාරු වෙයි කියලා. බලන්න ගම්භීරෝ ගම්භීරයි දුද්දසෝ දුරනුබෝධෝ මේක අවබෝධයට අපහසු එකක්. ඊළඟට සන්තෝ පනීතෝ මේක සාන්තයි මේක ප්‍රණීතයි. අතක්කාවචරෝ ඒ කියන්නේ මේක තර්කයෙන් බැස ගන්න බැරි එකක්. ඇයි තර්කයෙන් බැස ගන්න බැහැ කියන්නේ? තර්කයෙන් බැස ගන්න පුළුවන් එකක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. කායානුපස්සනාව කියන්නේ මේ තර්ක කර කර ඉන්න එකක් නෙවෙයිනේ. වේදනානුපස්සනාව කියන්නේ තර්ක කර කර ඉන්න එකක් නෙවෙයි. කායානුපස්සනාව කියන්නේ තමන්ගේ කයට හිත දාලා යදාලා කර්මස්ථාන පුරුදු කිරීමක්. වේදනානුපස්සනාව කියන්නේ තමන්ගේ අධ්‍යාත්මයට බිලා අධ්‍යාත්මික වේදනාදී ඇත්ත දැකීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ස්කන්ධ ධාතු ආයතනයන් ආදී විමසීම කියන එක ඒක මේ තර්ක කර කර ලබන්න පුළුවන් අවබෝධයක් නෙවෙයි. ඒක තමන්ගේ පැත්තට දාලා ප්‍රායෝගිකව පුහුණු කිරීම තුළ මේක තුළ ජයක් ලබන්නේ. ඒ නිසා කියන මේක අතක්කා වචනයි. මේක මේ තර්කයන්ට ගෝචර වෙන එකක් නෙවෙයි. තර්කයන්ට අහු වෙන්නේ නැහැ. තර්කයන් තුලින් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කොහොමදවත්. මේක ප්‍රායෝගික පුහුණුවක් තුලින් ලබන අවබෝධයක්. ඉතින් ඒකට ලෝක සත්‍යය කැමති වේද? ඇයි මේ ධර්මයේ ගැඹීරයි. ඊළඟට නිපුණෝ පඬිත වේදනියා. මේක හොඳ නිපුණත්වයක් සහ පඬිතයන් විසින් දැනගත යුතු ධර්මයක් අවබෝධ කරගත්තේ කියලා යම්කිසි බුදුරජාණන් වහන්සේට මේ ධර්මයේ ලෝකයාට දේශනා කිරීමේ යම්කිසි පසුබැසීමක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ මේ විතර්කය සිතින් දැනගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මොකද සඳහන් කරන්නේ? උට්ටේහි වීර විජිත සංගාම මේ මාර සංග්‍රාමය දිනු වීරයන් වහන්සේ නැගී සිටින්න. සත්ත්වාහ අනන විචර ලෝකේ මාර්ගයේ පෙන්නන කාමච්ඡන්දාදී ණය නැතියානන් වහන්සේ හැසිරෙන්න කියනවා. දේසෙස්සු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කරන්න අවබෝධයට පත්වන්නෝ ඇති වේවි. වීරයන් වහන්සේ නැගිටින්න වීරයන් වහන්සේ සත්‍යයන්ට මාර්ගයේ පෙන්නන සත්ත්වාහ කියන්නේ මාර්ගයේ පෙන්වන්නා කියන අර්ථයෙන්. එතකොට මාර්ගයේ පෙන්වන්නන් වහන්සේ මේ ඔබ වහන්සේ නැගී සිටින්න වීරයන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ධර්මය අවබෝධ කරගනි. දේසෙස්සු භගවා ධම්මං භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පාවිච්චි කරනවා. ඉස්සෙල්ලා ඒක පාවිච්චි කළේ නැහැ. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය පාවිච්චි කරලා බලනවා මේ ලෝකේ
ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වුණ අය ඉන්නවද කියලා. ඉතින් එහෙම බලනකොට තේරෙනවා ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද කළේ? පස්වක මහණු හොයාගෙන යනවා. උද්දකරාම පුත්‍රත් ආලාර කාලම් කියන ගුරුවරු තමයි ඉස්සෙල්ලා මෙහෙම. නමුත් උන්වහන්සේලා එතකොට මරණයටපත් වෙලා. ඒ නිසා පස්වක මහණු හොයාගෙන ගිහිල්ලා පස්වක මහණුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ආර්ය පරිේශණය මොකද්ද? අනාර්ය පරිේශණය මොකද්ද කියලා. ඉතින් ඒ අනුව පින්නත් අපි තේරුම් ගන්න ඕන මේ සූත්‍රයේ දිග සූත්‍රයක්. සාමාන්‍ය පිටු 20කට වඩා දිග සූත්‍රයක් මේ අපි දේශනා කළේ. පිටු 20කට ආසන්න ප්‍රමාණයක් මේ සූත්‍රෙ දිග හැරෙනවා. පාලි සහ සිංහල දෙකම ගත්තොත් පාලි පැත්තෙන් ගත්තොත් පිටු 10ක් විතර. ඉතින් මෙච්චර දිග සූත්‍රයක් තමයි මේ පැයකට ආසන්න කාලයක් තුල අපි විග්‍රහ කළේ. ඉතින් මේ සූත්‍ර ධර්මයේ තුල අඩංගු වෙලා තියෙන ආර්ය පරිේශණය. ජාතියටපත් වෙන අය, ජරාවටපත් වෙන අය, ව්‍යාධියටපත් වෙන අය, මරණයටපත් වෙන අය, ශෝක කරන අය, ඒ වගේම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව සහිත අය හොයාගෙන යෑම අනාර්ය පරිේශණය. යමෙක් ජාතිය ගැන කලකිරලා ජාතියෙන් මිදෙන නිවන හොයාගෙන යනවා නම් ආර්ය පරිේශණය. ඉතින් අපිත් අපේ ජීවිතවල හැමතිස්සෙම පුළුවන් නම් තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම සමතුලිත කරලා හැම දෙයක්ම තමන්ගේ පැත්තෙන් වෙන තැන හැම කටයුත්තක්ම කරලා පුළුවන් නම් ශාසනයට ඇවිල්ලා ඍජුවම අනාර්ය පරිේශණයට ඇතුල් වෙන්න. එහෙම අපහසු නම් ගෘහස්ත ජීවිතය තුළ ඉඳගෙන නමුත් ආර්ය පරිේශණයක් කරන්න උත්සාහ කරන්න. මෙච්චර කාලයකට හොයපු අනාර්ය පරිේශණයන් සීමා කරලා මෙච්චර කාලයක් අනාර්ය පරිේශණය හෙව්වා. ඒ ප්‍රමාණවත් ආයෙ මට වෙන්නේ හෙවීම ඕනේ නැහැ. මම මෙතෙන් සිට ගිහි විඳගෙන නමුත් ආර්ය පරිේශණය දෙනවා කියලා අදිෂ්ඨාන ඇති කරගෙන අපේ පින්නතුල තමන්ගේ ජීවිතේ ධර්මයෙන්ම පෝෂණය කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනා මෙතකින් අවසන් කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන්නේ ගල්කිස්සේ පදිංචි විද්‍යාරත්න පවුලේ පින්නතුන්. ඒ පින්නතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රියානි විද්‍යාරත්න මාතාව ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් අසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් පාරමිතා පුරලා මේ ලෝකයට පහළුණු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ බ්‍රහ්මයන්ගේ හිතසුව පිණිස දේශනා කළ මේ උතුම් ධර්මය මේ ලෝකයටම පැයක් තුල සැනසෙන්නට පුළුවන් විදියට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් මේ ලෝක සැනසීම තුල මතු කරගත්ත මහා පුණ්‍ය ශක්තිය අපි අනුමෝදන් කරනවා. ශ්‍රියානි විද්‍යාරත්න මෞතුමිය ඇතුළු මියගේ සියලුම ඥාතීන්ට මේ පින් 100 අයිති අනුමෝදන් වේවා කියලා ඒ ශ්‍රියානි විද්‍යාරත්න මාතාව ඇතුළු සියලු මියගේ ඥාතීන්ගේ සංසාර ගමන සූපත් වේවා. බුද්ධ ආදී මහා උතුම් සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැවත නැවත ලැබේවා. සංසාර දුක් නිවේවා. උතුම් නිවනින්ම සැනසෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගල්කිස්සේ පදිංචි විද්‍යාරත්න පවුලේ හැම දෙනාටමත් විද්‍යාරත්න පවුලේ හැම දෙනාටමත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය නිරන්තරයෙන්ම ලැබේවා. ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම ලැබෙත්වා. සංසාර දෝෂයක් තියෙනවා නම් මේ සිදු කරගන්න මහා පුණ්‍ය කර්මයන්ගෙන් ඒ සංසාර දෝෂ දුරු වෙලා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවේසනෙහි වදාළ උතුම් නිර්වාණයෙන් සැනසෙන්නත් ඒ ගල්කිස්සේ පදිංචි විද්‍යාරත්න පවුලේ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පිණිතු සඳහන් කරනවා ධර්ම දේශනාවට සමන් දෙන හැම දෙනාටමත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලෝකවාසී හැම දෙනාටම මේ ගෝර බීර සංසාරයෙන් ඉක්මනට මත් විදුලු උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිදු කරගත් උතුම් පුණ්‍ය ශක්තිය පින් වලින් සතුටු වෙන පින් වලට කැමැති සියලුම දෙවියෝ අනුමෝදන් වේවා. ඔබ අප හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාමය පින්කම මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.